ආයිබෝවන් දුවල පුතාලා හැමෝටම. අද අපි පරිමිතිය පාඩමේ ඉතිරි කොටස ගැන කතා කරමු. දුවල පුතාලට මතක ඇති අපි කලින් පාඩම් වල තල රූප වල පරිමිතිය සොයන හැටි ඉගෙන ගත්තා. ඒ වගේම කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන හැටිත් අපි ඉගෙන ගත්තා. අපි අද පාඩමේ කේන්ද්‍රික ඛණ්ඩාශ්‍රිත තල රූප වල පරිමිතිය සොයන හැටි ඉගෙන ගනිමු. අපි අද පාඩම ගැන කතා කරන්න කලින් අපි කලින් පාඩම්වල ඉගෙනගත්ත දේවල් ගැන මතක් කරගනිමු. අපි මුලින්ම කතා කරා තල රූප වල පරිමිතිය හොයන හැටි. ඒ යටතේ අපි ඍජු කෝණාශ්‍රය, සමචතුරාශ්‍රය, ත්‍රිකෝණය, වෘත්තය කියන තල රූප වල පරිමිතිය හොයන හැටි අපි කතා කරන්නේ. ඍජු කෝණාශ්‍රයක නම් දිග පළල එකතු කරලා දෙකින් වැඩි කරලා ඍජු කෝණාශ්‍රයක පරිමිතිය හොයන්න පුළුවන්. සමචතුරාශ්‍රයක නම් පැත්තක දිග 4 වැඩි කරාම සමචතුරාශ්‍රයක පරිමිතිය හොයන්න පුළුවන්. ත්‍රිකෝණයක නම් පාද තුනේ දිගේ එකතු කරලා ත්‍රිකෝණයක පරිමිතිය හොයන්න පුළුවන්. වෘත්තයක නම් අපි අරය දන්නවන 2π වලින් වැඩි කරලා අරය අපිට පුළුවන් වෘත්තයක පරිමිතිය හොයන්න. ඔයාලා මේ තල රූප වල පරිමිතිය හොයන හැටි හොඳට මතක තියාගන්න ඕන. ඊට පස්සේ අපි කතා කරා කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන හැටි. ඊට පස්සේ ඒ අර්ථය අපි කතා කරා කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. මෙතන කේන්ද්‍රයේ C වෙච්ච වෘත්තයක අරයන් දෙක කිනුයි වෘත්තයේ පරිධියේ කොටස කිනුයි මායි මුල් ප්‍රදේශයක් තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. ඒතර කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියලා කියන්නේ මේ අරයවල් දෙකේ එකතුවයි මේ කේන්ද්‍රික ඛණ්ඩයේ දිගයි. අපි අරය අගය දන්නවනම් අපිට පුළුවන් මේ දිග හොයාගන්න. අපි දැනගන්න ඕන මේ ඡාප කොටසේ දිග හොයන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු මේ ඡාප කොටසේ දිග හොයන්නේ කොහොමද කියලා. දැන් කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයනකොට අපි කතා කරා කේන්ද්‍රික කෝණය කියලා එකක් තියෙනවා. කේන්ද්‍රික කෝණය කියලා කියන්නේ මේ අරයවල් දෙක අතර තියෙන කෝණය නේද? එතකොට මේ ඡාප දිග කියන්නේ මේ දිගට අරය කියලා කියන්නේ මේක කේන්ද්‍රික කෝණය කියලා කියන්නේ ACB කෝණය. අපි දැන් බලමු මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්නේ කොහොමද කියලා. ඔයාලට මතක ඇති අපි කලින් පාඩමේ කතා කරා කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන ආකාරය හදන හැටි නේද? අපි ඉස්සෙල්ලා අපි දන්න අර්ධ වෘත්තයක් වෘත්තයකින් 4 එකක් වගේ ඒවා අපි සලකලා අපි ඒවට ඡාප දිග හොයන්න හදාගත්තනේ. වෘත්තයක පරිධිය අපි දන්නේ හින්දානේ. ඊට අනුව අපි හොයාගත්ත කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. 2πr වැඩි කිරීම t බෙදීම 360. ඒ කියන්නේ t කියලා කියන්නේ කේන්ද්‍රික කෝණීය අංශක වලින්. 2πr කියලා කියන්නේ ඔයාලා දන්න වෘත්තයක පරිධියනේ. මෙන්න මේ සූත්‍රයෙන් අපිට ගන්න පුළුවන් වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග. ඔයාලා මේ සූත්‍රය හොඳට මතක තියාගන්න ඕනේ. මේ සූත්‍රයෙන් ඔයාලට පුළුවන් ඡාප කේන්ද්‍රික කෝණය දන්නවනම් කේන්ද්‍රික ඛණ්ඩයේ අරය දන්නවනම් ඡාප දිග හොයන්න පුළුවන්. ඒ වගේම ඔයාලා ඡාප දිග දන්නවනම් අරය දන්නවනම් කේන්ද්‍රික කෝණය හොයන්නත් පුළුවන්. ඒ වගේම කේන්ද්‍රික කෝණයයි ඡාප දිගයි දන්නවනම් ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය හොයන්නත් ඔයාලට පුළුවන්. ඔයාලා දන්නවා phi කියන්නේ 7/22යි නේ. ඔයාලා මතක තියාගන්න ඕනේ. මේ සූත්‍රයෙන් ඔයාලට කේන්ද්‍රික ඛණ්ඩයට අදාළව ඡාප දිග වගේම කේන්ද්‍රික කෝණය අරය කියන ඒවා හොයන්න පුළුවන්. ඔයාලා කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්න දන්නවා. ඊට අදාළ සූත්‍රෙනේ. දැන් එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියලා අපි කිව්වේ මේ ඡාප දිගයි මේ අරයවල් දෙකේ එකතුවයි නේ. එතකොට පරිමිතිය කියලා කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක මේ ඡාප දිගයි මේ අරයවල් දෙකේ එකතුව. එතකොට ඒක අපිට පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන සූත්‍රයේ මේ තියෙන ඊට පස්සේ එකට එකතු කරන්න ඕන මේ අරයවල් දෙකේ එකතු. ඒ කියන්නේ 2r 2r කියන එකනේ. එතකොට මේ සූත්‍රේ පුළුවන් අපිට කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්න. දැන් දුවල පුතාලා දුවේ අපි බලමු කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සොයනීමට උදාහරණ කිහිපයක් නේ. දැන් මෙතන දීලා තියෙන පළවෙනි උදාහරණේ කේන්ද්‍රික කෝණයේ අංශ 120ක් වෙච්ච අරය සෙන්ටිමීටර් 21ක් වුණු කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්න කියලා දෙනවා. කියන්නේ දැන් ඔයාලට පේනවා මෙතන කේන්ද්‍රික කෝණයේ අංශ 120යි.
අරය සෙන්ටිමීටර් 21යි. ACB කියනනේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනනේ. දැන් මේකේ පරිමිතිය හොයන්න. ඒ පරිමිතිය කියලා කියන්නේ මේ අරේවල් දෙකේ එකතුවයි මේ ඡාප දිගයනේ. අරය දන්නවා අපි 21යි කියලා. ඒතර මේ දිගත් 21යි සෙන්ටිමීටර්. අපිට හොයන්න මේ ඡාප දිග නේද? දැන් අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන සූත්‍රය අපි දන්නව නේද? මේක තමයි ඡාප දිග. ඉන්නේ මේ සූත්‍රය නේද? ඊට 2r එකතු 2r එකතු වෙන්නේ මේ අරේවල් දෙකේ එකතුව. එතකොට අපි මේකට දෙක තියෙනවා. 5 කියලා කියන්නේ 7න් 22යි. r කියලා කියන්නේ සෙන්ටිමීටර් 21යි නේද? ඊට පස්සේ θ කියලා කියන්නේ කීයද? θ කියලා කියන්නේ 120 නේ. මෙතන කේන්ද්‍රික කෝණය දෙන්නේ 120. එතකොට 120 බෙදීම 360. ඊට පස්සේ දැන් r කියලා කියන්නේ ආයේ 21 නේ. ඊට පස්සේ මේ කොටස අපි සුළු කරාම අපිට 44ක් එනවා. ඊට පස්සේ මේක දෙවරක් 21 42යි. මේ 44යි එකතු කිරීම 42 ඊට පස්සේ 86යි. 86 සෙන්ටිමීටර කියලා නෙවෙයි. ඒ කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සෙන්ටිමීටර 86යි. ඔයාලත් මේ ගන්න ඔයාලා හදලා බලන්න ඔයාලට මේ උත්තරේ එනවද කියලා. ඊට පස්සේ දුවේ පුතේ අපි බලමු දෙවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණයේදී කියන්නේ අපි වෘත්තයකින් 3/2ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙන්ටිමීටර් 260යි. අරය සොයන්න. ඒ කියන්නේ වෘත්තයකින් 3/2ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. එතකොට ඔයාලට තේන වෘත්තයකින් 3/2ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙන්ටිමීටර් 260ක් කියලා කියනකොට දුවේ පුතේ එතනින්ම තේන අපිට ඡාප දිග කියලා කියන්නේ වෘත්තයේ පරිධියෙන් 3/2යි කියලා නේද? දැන් මෙතන වෘත්තයෙන් 3/2ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. එතකොට ඒ වෘත්තයේ පරිධියෙන් 3/2ක් තමයි ඒකේ ඡාප දිග වෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඡාප දිග හොයන ඡාප දිග කියන එක අපිට හොයන්න 2πr වැඩි කිරීම 3/2 කියලා. එතකොට 5 කියලා කියන්නේ මෙතන 7න් 22. අරේ අපි දන්නේ නැහැ ඒක r කියලා අපි තියාගන්නවා. ඊට පස්සේ මේක සුළු කරාම එනම අපිට 88යි r බෙදීම 21ක් කියලා. ඔයාලට ආයෙත් මම පැහැදිලි කරොත් මෙතන මම ඡාප දිග හොයන්න ගත්තේ අපි දැන් කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්න පාවිච්චි කරන සූත්‍රය නෙමෙයි නේද? ඒකට හේතුව උනේ මෙතන කියලා තියෙනවනේ වෘත්තයකින් 3/2ක් කියලා නේද? එතකොට අපිට කෙලින්ම පුළුවන් වෘත්තයක පරිධිය හොයන්න දෙන ඒ සූත්‍රයෙන් 3/2ක් කියලා ගන්න. මොකද වෘත්තයේ පරිධියෙන් 3/2නේ වෘත්තයෙන් 3/2ක් කියලා කිව්වම. එතකොට ඒ විදිහට අපිට පුළුවන් ඡාප දිගට අදාළව ඡාප දිග ගන්න. ඒ කියන්නේ r වලින්. r අපි තාම දන්නේ නැහැ. ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය කියලා කිව්වම ඡාප දිගයි අපි දන්නවා අරේවල් දෙකක් එකතු වෙනවනේ. එතකොට 2යි r. එතකොට 88යි r බෙදීම 21 එකට එකතු කරන්න ඕන 2යි r. දැන් මේ දිග අපිට දීලා තියෙනවනේ. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය 260 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවනේ. එතකොට මේ අගය සමාන වෙන්න ඕන 260ට. එතකොට අපිට ලියන්න පුළුවන් 260 සමානයි 88 r බෙදීම 21 එකතු කිරීම 2යි r කියලා. දැන් අපිට පුළුවන් මේ සමීකරණය විසඳන්න නේද? දැන් අපිට පේනවා මේ පැත්තේ 88 r බෙදීම 21 අපි මේ සේරම පද ටික 21කින් ගුණ කරනවා. ඊට පස්සේ 88 r මෙතන එනවා. 21කින් ගුණ කරනකොට මේක 21කින් වැඩි වුණාම 42යි r එනවා. 260 21කින් වැඩි කරන්න ඕන නේද? ඊටසේ 88 r එකතු කිරීම 42යි r. ඒක 130යි r වෙනවා මෙතන නේද? මේ දෙක එකතු කරාම. ඊටසේ 260 වැඩි කිරීම 21 කියලා මෙතන එක එහෙමම තියාගෙන තියෙනවා නේද? ඊටසේ r කියන්නේ ඊට දෙපැත්තම අපි 130න් බෙදනවා නේද? එතකොට මේ පැත්තේ r ඉතුරු වෙනවා. ඊටසේ r ඉතුරුනාම මේ පැත්තේ 260 වැඩි කිරීම 21 බෙදීම 130. මේක සුළු කරාම ඔයාලට පේනවා මේ 130ට 130ගේ දෙගුණයන්නේ මෙතන 260 කියලා කියන්නේ. එතකොට දෙවරක් 21 42. එතකොට r කියලා කියන්නේ 42. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය වෙන්නේ සෙන්ටිමීටර් 42යි. ඔයාලත් මේ ගාන ඔයාලා තනියෙන් හදලා බලන්න ඔයාලට මේ උත්තරේ එනවද කියලා. එතකොට ඔයාලට තව පැහැදිලි වෙනව නේද? මේක කරන්නේ කොහොමද කියලා. දැන් දුවේ පුතේ අපි බලමු තව උදාහරණයක් නේ. මේකේ කියලා තියෙන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙන්ටිමීටර් 64ක් සහ අරය සෙන්ටිමීටර් 21ක් වන විට එහි කේන්ද්‍රික කෝණය සොයන්න. දැන් මෙතන කියලා තියෙන්නේ අපිට
කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතිය දීලා තියෙනව නේද? ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩේ අරයත් අපි දන්නවා. අපි දන්නේ නැති කේන්ද්‍රික කෝණය. දැන් ඔයාලා දන්නවා දැන් කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙන්ටිමීටර් 64යි කියලා කිව්වම එතන තියෙනවා ඡාප දිගයි අරේවල් දෙකකයි එකතුව. දැන් ඔයාලට පුළුවන් ඡාප දිගට දාලව සූත්‍රය ඔයාලා දන්නවනේ. එතකොට දැන් ඡාප දිග වලට අදාළ සූත්‍රය අපිට පුළුවන් කේන්ද්‍රික කෝණය ඇසුරින් ලියා ගන්න නේද? මේක තමයි ඡාප දිගට අදාළ සූත්‍රය. දැන් ඔයාලා දන්නා ගියන් අපි මේකට ආදේශ කරනවනේ. දෙක තියෙනවා ගුණ කිරීම pi කියලා කියන්නේ 7/22 ගුණ කිරීම r කියලා කියන්නේ අපි දන්නවනේ මේක දීලා තිනවා r කියලා කියන්නේ සෙන්ටිමීටර් 21යි කියලා. ඉතින් t අපි දන්නේ නැහැ. කේන්ද්‍රික කෝණය තමයි අපි හොයන්න ඕනේ. ඊට බෙදීම 360. මේක සුළු කරාම ඔයාලට එනවා 11යි t බෙදීම 30. ඒක තමයි ඡාප දිගට අපිට ඇවිත් තියෙන්නේ. ඒක t ඇසුරින් ඇවිත් තියෙන්නේ. කේන්ද්‍රික කෝණය අපි දන්නේ නැහැනේ. ඒක තමයි අපි t කියලා මෙතන පෙන්නන්නේ. කේන්ද්‍රික ඛණ්ඩේ පරිමිතිය කියලා කියන්නේ. එතකොට මේ 11යි t බෙදීම 30 එකතු කිරීම 2යි r. අර ඒවල් දෙකක් එකතු වෙන හින්දා නේද? මේක තමයි ඡාප දිග අපිට කේන්ද්‍රික කෝණය ඇසුරින් ආවේ. ඒකට අර ඒවල් දෙකක් එකතු වෙනවා. දැන් මේ මුළු දිග සමානයි මේ සෙන්ටිමීටර් 64ට. මොකද මෙයාලා කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියන සෙන්ටිමීටර් 64 කියලා කියනවනේ. එතකොට 64 සමානයි 11යි t බෙදීම 30 එකතු කිරීම දෙවරක් 21. දෙවරක් 21 මේ r කියලා කියන්නේ මෙතන සෙන්ටිමීටර් 21යි. දැන් අපි මේක සුළු කරනකොට දැන් ඔයාලට පේනවනේ 11යි t බෙදීම 30 එකතු කිරීම 42 සමානයි 64. දැන් අපි මොකද කරන්නේ මේක සුළු කරන්න ගියා. මේ 42 මේ පැත්තෙන් අයින් මේ පැත්තෙන් අඩු කරලා මේ පැත්තෙන් අඩු කරනවා නේද? එතකොට 64න් 42ක් අඩු කරනවා. මෙතන ඉතුරුනේ 11යි t බෙදීම 30 කියන එක මේ පැත්තේනේ. ඉතින් මේ පැත්තේ 64න් 42ක් අඩු කරලා ඉන්නේ. 64න් 42ක් අඩු කරාම 22යි නේද? එතකොට දැන් ඔයාලට පේනවා මේ පැත්තේ 11යි t බෙදීම 30ක් නේ තියෙන්නේ. එතකොට අපි දෙපැත්තම 30න් ගුණ කරනවා. එතකොට මේ පැත්තේ ඉතුරු වෙන්නේ 11යි t මේ පැත්තේ 22 වැඩි කිරීම 30. දැන් අපි t නේ අපි හොයන්න ඕනේ. එතකොට අපි ඒකට කරනවා මේ දෙපැත්තම 11න් බෙදනවා නේද? ඒතර 11ට 11 කැපෙනවා. ඊට පස්සේ t සමානයි 22 ගුණ කිරීම 30 බෙදීම 11. මේක සුළු කරාම දුවේපති ඔයාලට පේනවා පැහැදිලිවනේ මේක 11ට 1යි 22ට 11 2යි ඊට දෙවරක් 60යි. t කියලා කියන්නේ 60යි. ඒ කියන්නේ මේ උදාහරණයේ කේන්ද්‍රික කෝණය වෙන්නේ අංශක 60යි. මේ ගන්නත් ඔයාලා තනියෙන් හදලා බලන්න ඔයාලට මේ උත්තරේ එනවද කියලා. ඔයාලා තනියෙන් සුළු කිරීම කරන්න ඕන නේද? හරියට ගුණ කිරීම කරන විදිය දැන් වැඩි. ගුණ කිරීම කරනකොට නේ හරියට ගුණ කිරීම බෙදනකොට බෙදන විදිය නේද? ඒව Taman තනියෙන් කරලා තමයි පුරුදු වෙන්න ඕනේ. නැතුව දැන් කරන දේ බලාගෙන අපි කරාට අපිට පුරුදු වෙන්නේ නැහැ. ඔයාලා තනියෙන් ඒ හැම ස්ටෙප් එකක්ම ඔයාලා තනියෙන් කරලා බලන්න ඔයාලට ඒ උත්තරේ එනවද කියලා. දැන් අපි මේ වෙනකොට කේන්ද්‍රික ඛණ්ඩවට අදාළව ඡාප දිග කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන හැටි කතා කරානේ. දැන් අපි කතා කරමු කේන්ද්‍රික ඛණ්ඩාශ්‍රිත තල රූපවල පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. දැන් ඔයාලට මතකනේ අපි කලින්ම කතා කරා තල රූපවල පරිමිතිය හොයන්නේ. තල රූපයට අපි කතා කරා ඍජු කෝණාශ්‍රය, සමචතුරාශ්‍රය, ත්‍රිකෝණය, වෘත්තය නේද? දැන් අපි දැන් කතා කරන්න හදන්නේ ඒ රූපවලට කේන්ද්‍රික ඛණ්ඩත් ආශ්‍රිත කරලා තියෙන තල රූපවල පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. දැන් අපි ඒකට පළවෙනි උදාහරණය අපි කතා කරමු. පළවෙනි උදාහරණය අපි කතා කරන්නේ ඍජු කෝණාශ්‍රයකට අර්ධ වෘත්තයක් සම්බන්ධ කර ඇති පහත තල රූපයේ පරිමිතිය සොයන්න. දැන් ඔයාලට පේනව නේද මෙතන තල රූපයක් තියෙනවා. දැන් ඔයාලට මෙතන පේනවා මෙතන ඍජු කෝණාශ්‍රයක් තියෙනවා නේද? මෙතන තියෙනවා අර්ධ වෘත්තයක්. මේ වගේ එක අපි කොහොමද පරිමිතිය හොයන්නේ කියලා බලමු. දැන් ඔයාලා ඍජු කෝණාශ්‍රයක පරිමිතිය හොයන හැටි ඔයාලා දන්නව නේද? දැන් මේ වගේ අර්ධ වෘත්තයක් සම්බන්ධ කරලා දුන්නම ඔයාලා පරිමිතිය හොයන්නේ කොහොමද කියලා බලන්න. දැන් මේකේ පරිමිතිය කියලා කියන්නේ මේ දිගයි මේ ඡාප කොටස දිගයි එකතු වෙන්න ඕන නේද? දැන් ඔයාලට මේ දිග නම් දන්නවනේ ඍජු කෝණාශ්‍රයේ මේ දිග දීලා තියෙනනේ සෙන්ටිමීටර් 20යි.
පළල දීලා තියෙනවා සෙන්ටිමීටර් 14කට. මේ දිගත් තියෙන්නේ සෙන්ටිමීටර් 20ක දිගනේ. එතන මේ චාප කොටස අපි කොහොමද හොයන්නේ? මේ චාප දිග හොයනකොට දුවේ පුතේ අපි අර්ධ වෘත්තයකට නම් විශේෂයෙන්ම චාප දිග කියලා කිව්වම අපිට ඒක පුළුවන් චාප දිගට දාලා සමීකරණ දාන්න ඕනේ නෑ නේද? අපි දන්නවා අර්ධ වෘත්තයක් කියලා කියන්නේ වෘත්තයකින් භාගයයි කියලා නේ. එතකොට චාප දිග කියලා කියන්නේ වෘත්තයක පරිධියෙන් භාගයයි. ඒක අපිට කෙලින්ම ගන්න පුළුවන් නේද? චාප දිගට දාලා සූත්‍ර දාන්න ඕනේ නෑ. දැන් ඔයාලා දැන් වෘත්තයකින් 4න් එකක් කිව්වම ඔයාලට පුළුවන් වෘත්තයක පරිධියෙන් 4න් එකක් කියන එක කෙලින්ම ගන්න ඔයාලට හිතලා. දැන් මෙතන අර්ධ වෘත්තයක් හින්දා ඒ කියන්නේ භාගය වෘත්තයෙන්. එතකොට වෘත්තයක පරිධියෙන් භාගය තමයි චාප දිග වෙන්නේ. එතකොට දැන් මම දෙකට 2πr ගුණ කිරීම 2කින් 1. මේ භාගයක් ගත්තා. අපි ආදේශ කරාම 2 ගුණ කිරීම 5 කියලා කියන්නේ 7න් 22. ගුණ කිරීම r කියලා කියන්නේ 7යි. ගුණ කිරීම භාගය. දැන් අපි මේක සුළු කරාම අපිට සෙන්ටිමීටර් 22ක් එනවා. ඒ කියන්නේ මේ චාප දිග කියන එක දැන් අපි හොයාගත්තා නේද? සෙන්ටිමීටර් 22ක් ආවා. ඊට පස්සේ අපිට පහසුයි. ඔයාලා දන්නවා. දැන් ඔයාලට මේ දිග කියන එක ඔයා දන්නවනේ. චාප දිග 22යි. දිග 20යි. පළල 14යි. ඊට පස්සේ මේ දිග ආයේ 20යි. මේ ටික එකතු කරාම අපිට සෙන්ටිමීටර් 76ක් එනවා. දුවල පුතාට පහසුවෙන් මේ දිග හොයන්න පුළුවන් කියලා මම දන්නවා. දැන් ඔයාලට මේක ටික තමයි අපහසු වෙන්නේ. දැන් ඔයාලා මේ දිග හොයන්න කිව්වම සමහරලාට එක සැරේටම චාප දිගට දාලා සූත්‍රය විතරක් පාඩම් කරගෙන දාන්න බලන්න පුළුවන් නේද? ඒකත් ඔයාලට කමක් නෑ. ඒ වුණත් දැන් අර්ධ වෘත්තයක් කියලා. එහෙම නැත්නම් වෘත්තයකින් 4න් එකක් 3න් දෙකක් වගේ කියපු තැනකදී ඔයාලා චාප දිගට අදාළ සූත්‍රය දාන්න නැතුව වෘත්තයක පරිධියට සම්බන්ධ කරලා පරිධිය ගැන හිතලා ඒකෙන් ඒ කොටස ගත්තම ඔයාලට පහසුයි චාප දිග හොයන්නේ. නැත්නම් ඔයාලා අර කේන්ද්‍රික කෝණය කියන එකක් දැනගන්න ඕනේ මතක තියාගන්න. අර්ධ වෘත්තයක නම් ඔයාලට මතකයිනේ කේන්ද්‍රික කෝණය කියලා කියන්නේ ආංශික 180යි. වෘත්තයකින් 4න් එකක් කිව්වම කේන්ද්‍රික කෝණය කියලා කියන්නේ අංශක 90යිනේ. ඒක ඔයාලා මතක තියාගන්නත් ඕන. ඔයාලට මේක පහසු හින්දා මේ විදිහට චාප දිග ඒ වගේ වෙලාවක හොයන්න පුළුවන්. ඔයාලා මේ ගානත් ඔයාලා තනියම හදලා බලන්න ඔයාලට මේ උත්තරය එනවද කියලා. අපි දැන් බලමු තව උදාහරණයක්. දැන් මෙතන තියෙන්නේ පැත්තක දිග සෙන්ටිමීටර් 15ක් වූ සමචතුරස්‍ර තහඩුවක්. ඔයාලට පේනවනේ සෙන්ටිමීටර් 15ක්. ඒකේ අඳුරු කර ඇති කොටස. මෙන්න මේ කොටස. අඳුරු කර ඇති කොටස කපා ඉවත් කළ විට ඉතිරි කොටසේ පරිමිතිය හොයන්න කියලා තියෙන්නේ. දැන් ඔයාලට පේනව නේද මෙතන සෙන්ටිමීටර් 15 සෙන්ටිමීටර් 15 සමචතුරස්‍රයක් තියෙනව නේද? දැන් මේකේ අඳුරු කරපු කොටස ඔයාලට පේනව නේද? මෙතන තියෙන වෘත්තයකින් 4න් කොටසක් නේ මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ත්‍රිකෝණාකාර කොටසක් නේ. මේ කොටස් දෙක කපල අයින් කරලා තියෙනවා නේද? දැන් ඔයාලට සමචතුරස්‍රයක පරිමිතිය හොයන හැටි ඔයාලා දන්නවනේ. සමචතුරස්‍රයක පරිමිතිය හොයන්නේ කොහොමද? පැත්තක දිග මේකේ පැති 4න්ම දිග සමාන හින්දා පැත්තක දිග 4න් වැඩි කරනවා නේද? ඒක ඔයාලට පහසුවෙන් හොයන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ ඒ සමචතුරස්‍රයෙන් මෙයාලා වෘත්තයකින් 4න් කොටසකුත් නේ. මේ ත්‍රිකෝණාකාර කොටසුත් මේ කේන්ද්‍රික khණ්ඩ කොටසයි මේ ත්‍රිකෝණය කපලා අයින් කරනවනේ. එතකොට ඔයාලට පේනව නේද? ඒකේ පරිමිතිය කියලා ගත්තම එනේ BC කොටසයි CD කොටසයි DF කොටසයි FG කොටසයි මේ GB කියන ඡාප කොටසක් තියෙනවනේ. මේක ටිකක් සංකීර්ණයි නේ. එක සැරේටම හොයන්න අමාරුයි නේ ඔයාලට. දැන් මේ දිග ඔයාලට හොයන්න පුළුවන්. මේ දිගත් පුළුවන්. මේ දිගත් පුළුවන්. මේ දිග දැන් හොයන්න ඕන. ඊටසේ මේ දිග හොයන්න ඕන. ඔයාලට ඒ ටික කරන්න ඕනේ. ඒක ටිකක් ඔයාලට ඉගෙනගෙන තියෙන්න ඕනේ නේද කරන්න. එක සැරේටම හොයන්න අමාරුයිනේ. දැන් අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මොන මම මෙතන ලියලා තියෙනවා ඔයාලට පේනවා. අපිට දැන් හොයන්න ඕන පරිමිතිය. ඒ පරිමිතිය හොයනකොට මොන කොටස්ද එකතු වෙන්න ඕන? අපිට හොයන්න තියෙන්නේ B C D F G කියන කොටසේ පරිමිතිය. එතකොට ඒ කොටසේ පරිමිතිය අපි ගන්න නම් BC කොටස, CD කොටස, DF කොටස, FG කොටස, GB කියන කොටස. GB කියන්නේ ඡාප දිගනේ. ඒ කොටස් වල දිග එකතු වෙන්න ඕන. දැන් අපි දන්නවා මේ BC කොටස ගැන ඔයාලට හොයන්න පුළුවන් නේද දුවේ පුතේ? දැන් BC කොටස කියලා කියන්නේ
මේ AC කොටසෙන් AB කොටස අඩු කරාම නේද? මේ AB කොටස අගය ගන්නේ කොහොමද? ඒ කොටස අපිට ගන්න පුළුවන්. මෙතන කියතන මෙහෙම දාන්නේ මේ කොටස් දෙක සමානයි කියලා කියන්නේ. මේක දැන් කේන්ද්‍රික ඛණ්ඩයක් හින්දා ඔයාලා දන්නවා මේක අරයා වෙනව නේද දුවේ පුතේ. එතකොට මේ දෙක සමානයි. දැන් ඔයාලට පේනවා මේ දිග සමාන වුණාම මෙතන දිග දීලා තියෙනවනේ මේ දිග. එතකොට මේ මුළු දිග අපි දන්නවා සෙන්ටිමීටර් 15යි කියලා. එතකොට අපිට මේ දිග අඩු කරාම මේ දිග එනවනේ. මේ දිගට මේ දිග සමාන හින්දා අපිට මේ දිගත් හොයාගන්න පුළුවන්. ඒකින්ද ඔයාලට BC දිග හොයාගන්නත් පුළුවන්. CD දන්නවා මේකේ පැත්තක දිග හින්දා. DF කියලා කියන්නේ EF දීලා තියෙන හින්දා DF හොයාගන්නත් ඔයාලට පුළුවන් මේ දිගෙන් මේ දිග අඩු කරනවා. GB දැන් GB කියලා කියන්නේ ඡාප දිග. ඒක අපි හොයාගන්න ඕන. අපි දැන් බලමු FG මේ දිග. මේක කොහොමද හොයන්නේ කියලා. ඔයාලට පේනවා මේ තියෙන්නේ FEG කියලා කියන්නේ ත්‍රිජ්‍යකෝණික ත්‍රිකෝණය. යන්නේ ඔයාලා ඉගෙනගෙන තියෙන ත්‍රිජ්‍යකෝණික ත්‍රිකෝණයක පයිතගරස් ප්‍රමේය නේද? පයිතගරස් ප්‍රමේය තියෙන්නේ ත්‍රිජ්‍යකෝණික ත්‍රිකෝණයක අපිට පාදවල දිග හොයන්න පුළුවන් නේද ඒකෙන්. දැන් අපි ත්‍රිජ්‍යකෝණික ත්‍රිකෝණයකට පයිතගරස් ප්‍රමේය දැම්මම දැන් මෙන්න මේ ත්‍රිකෝණය ත්‍රිජ්‍යකෝණික ත්‍රිකෝණය යන්නේ ඔයාලට පේනනේ මෙතන මේ කෝණය අංශක 90යි. එතකොට පයිතගරස් ප්‍රමේය දැම්මම මේකෙන් කියවෙන්නේ මේ දිග FG වල වර්ගය සමානයි අනිත් පාද දෙකේ වර්ග වල එකතුවට නේද? ඒක මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. FG වල වර්ගය සමානයි මේ පාදයේ දිග කියලා කියන්නේ 8 වර්ගය. මේ පාදයේ දිග කියලා කියන්නේ 6 වර්ගය. ඔයාලට මතක නේද? පයිතගරස් ප්‍රමේය ඔයාලා දැන් ඉගෙනගෙන තියෙනවනේ. ඊට පස්සේ ඒ දෙක සුළු කරාම අපිට එනවා FG වල වර්ගය කියලා කියන්නේ 100යි කියලා නේ. එතකොට FG වල දිග කියලා කියන්නේ මේ දෙපැත්තේ වර්ගමූලය ගත්තම 100 කියලා කියන්නේ 10. 10 නේ 100 වර්ගමූලය ගත්තම 10. ඒකට මේ පාදයේ දිග සෙන්ටිමීටර් 10 කියලා. දැන් ඔයාලා මේ පරිමිතිය හොයන එකේ දැන් FG හොයාගත්තා. ඒක හොයාගත්ත හැටි දැන් ඔයාලට මතක නේද? අපි හොයාගත්තේ GEF කියන ත්‍රිකෝණික ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාලා. අපි දැන් බලමු GB කියන ඡාප දිග කොහොමද හොයාගන්නේ කියලා. දැන් දුවේ පුතේ මේකේ ඔයාලට පේනවනේ දැන් ABG කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග අපි හොයන්න යන්නේ. දැන් එතන අපි ඡාප දිග හොයන්න ඡාප දිග හොයන සූත්‍රය මෙතන දාලා තියෙනවා නේ. දුවල පුතාලට පුළුවන් මෙතන ඡාප දිග හොයන සූත්‍රය දාන්නේ නැතුවත් මේ ගාන හදන්න නේද? ඔයාලා දන්නවා මෙතන දීලා තියෙන වෘත්තයකින් 4න් එකක් කියලා. ඔයාලට එතකොට මේ 2πr ගුණ කිරීම 4න් එක කියලා කෙලින්ම දාලා ඔයාලට ගාන හදන්න පුළුවන් නේද? මේ කේන්ද්‍රික කෝණය දාන්න නැතුව නේද? එහෙමත් හදන්න පුළුවන්. නැත්නම් ඔයාලට t බෙදීම 360 කියලා දාලා ගාන හදන්න පුළුවන්. දැන් මම මෙතන අරන් තියෙන ඡාප දිග දාලා සූත්‍රය නේ 2πr ගුණ කිරීම t බෙදීම 360. ඒකට අපි දන්නා ගියන් ආදේශ කරාම 2 ගුණ කිරීම 5 කියලා කියන්නේ 7/22 r. අරය කියලා කියන්නේ මේ දිග නේද? මේ කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට මේ දිග අපිට ගන්න පුළුවන් කියලා මම කිව්වා මේ මුළු දිගෙන් මේක අඩු කරා. මේ මුළු දිග 15යි මේ දිග 8යි. එතකොට මේ දිග වෙන්නේ සෙන්ටිමීටර් 7යි. එතකොට ආරය 7යි. t කියලා කියන්නේ කේන්ද්‍රික කෝණය. මේක වෘත්තයකින් 4න් කොටසක් හින්දා කේන්ද්‍රික කෝණය අංශක 90ක් වෙනව නේද? එතකොට මෙතන අංශක 90. ඒ කියන්නේ 90 එනවා. ඊට මේක සුළු කරාම අපිට එනවා GB කියලා කියන්නේ. මේ ඡාප දිග කියලා කියන්නේ සෙන්ටිමීටර් 11යි. මම කලින් කතා කරපු විදිහට අපිට BC දිග හොයාගන්න පුළුවන් මේ දිගෙන් මේ දිග අඩු කරාම. දැන් අපි දන්නවා මේකේ ආරය කියලා කියන්නේ සෙන්ටිමීටර් 7යි කියලා නේද? ඒතර මේ දිග කියලා කියන්නේ සෙන්ටිමීටර් 7යි. එතකොට 15න් 7ක් අඩු කරාම මේ BC කියන දිග අපිට ගන්න පුළුවන් සෙන්ටිමීටර් 8යි. DF කියලා කියන්නේ මේ දිග දීලා තියෙන හින්දා EF දිග මේ 15න් 6ක් අඩු කරාම ඒක සෙන්ටිමීටර් 9යි කියලා එනවා. එතකොට අපිට පුළුවන් BCDFG කියන එකේ පරිමිතිය අපි කලින් කතා කරපු විදිහට BC CD DF FG GP කියන කොටස් වල දිග අපි එකතු කරලා ගත්තම 8 එකතු කිරීම 15 එකතු කිරීම 9 එකතු කිරීම 10 එකතු කිරීම 11 ඒ සේරම ටික අපි එකතු කරාම අපිට සෙන්ටිමීටර් 53ක් එනවා. ඒ කියන්නේ දෙල පුතාලට පේනවනේ මේ දැන් අඳුරු කරපු කොටස අයින් කරාම මේ ඉතුරු වෙච්ච කොටසේ පරිමිතිය මේ පරිමිතිය කියන්නේ මේ කොටසේ සමූත රූපේ වටේ දිග නේද? ඒ වටේ දිග අපිට සෙන්ටිමීටර් 53ක් ඇවිත් තිනවා. මේ ගාන ඔයාලා තනියම හදලා
හැම ස්ටෙප් එකටම නේද? හදලා බලන්න ඔයාලට මේ උත්තරේ එනවද කියලා. අපි අද පාඩමේ පරිමිතිය පාඩම අවසන් කරනවා. අපි මේ පාඩමේ ඉගෙනගත්තු දේවල් සාරාංශයක් විදිහට අපි ආයෙත් මතක් කරොත් අපි තල රූප වල පරිමිතිය හොයන හැටි ඉගෙන ගත්තා. තල රූපයක පරිමිතිය කියලා කියන්නේ සමෘද්ධ සරල රේඛීය තල රූපයක පැති සියල්ලේම එකතුව තමයි පරිමිතිය කියලා කියන්නේ. අපි ඒ යටතේ කතා කරා ඍජු කෝණාශ්‍රය, සමචතුරස්‍රය, ත්‍රිකෝණීය කියන තල රූපවල පරිමිතිය හොයන හැටි. ඊට අදාළ සූත්‍ර ඔයාලා මතක තියාගන්න ඕන කොහොමද ඒව හොයන්නේ කියලා. ඊට පස්සේ අපි වෘත්තයක ගත්තම වෘත්තයක වටේ දිග තමයි පරිමිතිය කියලා කියන්නේ. කියලා අපි ඉගෙන ගත්තනේ. ඒක අපි පරිධිය කියන නමින් හඳුන්වනවා කියලා ඉගෙන ගත්තා. වෘත්තයක හරය දන්නවනම් අපිට පුළුවන් වෘත්තයක පරිමිතිය හොයන්න 2πr කියන සූත්‍රයෙන්. ඒකේ 5 කියලා කියන්නේ ඔයාලා මතක තියාගන්න හැම වෙලෙම. ඒකේ යගේ 7න් 22යි. ඒ වගේම අපි මේ පාඩමේ ඉගෙන ගත්ත කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. ඒ යටතේ අපි ඉගෙන ගත්ත කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ අරයවල් දෙකකිනුයි වෘත්තයේ පරිධිය කොටසකිනුයි මායින් වුණු ප්‍රදේශයකට තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. ඒකේ කේන්ද්‍රික අරයවල් දෙක අතර තියෙන කෝණය තමයි කේන්ද්‍රික කෝණය කියලා කියන්නේ. මෙන්න මේ දිග තමයි චාප දිග කියලා කියන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියලා කියන්නේ මේ චාප දිගයි මේ අරයවල් දෙකේ එකතුව. දැන් ඔයාලා මේ අරයවල් දෙක දන්න හින්දා මේ චාප දිග තමයි හොයන්න ඉගෙන ගත්තේ නේද? එතකොට චාප දිග හොයන එක අපි ඉගෙන ගත්ත මෙන්න මේ සූත්‍රයෙන් ගන්න පුළුවන් කියලා. 2πr ගුණ කිරීම t බෙදීම 360 කියලා. මේ t කියලා කියන්නේ අංශක වලින් මේ කේන්ද්‍රික කෝණය. දැන් ඔයාලා ඒ අතර ඉගෙන ගත්තා කේන්ද්‍රික ඛණ්ඩයේ යටතේ ආර්ධ වෘත්තය. වෘත්තයකින් 4 ඒ වගේ ඒවායේ කේන්ද්‍රික කෝණය කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් අර්ධ වෘත්තයක නම් කේන්ද්‍රික කෝණය අංශ 180යි. වෘත්තයකින් 4 නම් කේන්ද්‍රික කෝණය කියන්නේ අංශ 90යි. ඒ වෘත්තයක ගත්තොත් ඒ වෘත්තයේ වටේ මේ කෝණය අංශක 360ක් නේ. ඉන්නේ ඒක හින්දා තමයි අපි ඒක අර්ධ වෘත්තයක් නම් භාගයයි නේ. වෘත්තයකින් 4 එකක් නම් 360 බෙදීම 4 නේද? ඒ විදිහට තමයි අපි ඒක ගත්තේ. මේකෙන් තමයි චාප දිග හොයන සූත්‍රය. ඊට පස්සේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය ගත්තේ අපි චාප දිගට මේ අරයවල් දෙකේ අගේ එකතු කරා. එතකොට මේ මුළු සූත්‍රයෙන් එනවා අපිට කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය. දැන් ඔයාලට පේනවා අපිට මේකේ එක ගැටලු වෙනවා නේද? අපි ගැටලු කීපයක් විසඳුවනේ දැන්. ඔයාලට පේනවා අපි කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය දන්නව නම් අරය දන්නව නම් කේන්ද්‍රික කෝණය හොයන්න පුළුවන් කියලා. කේන්ද්‍රික කෝණය අරය දන්නව නම් පරිමිතිය හොයන්න පුළුවන් කියලා. ඒ වගේම පරිමිතියයි කේන්ද්‍රික කෝණයයි දන්නව නම් අරය හොයන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒක නිසා අපිට එක එක විදිහ ගැටලු ලැබෙන්න පුළුවන් නේ. උනට අපි ඒවට අදාළ සූත්‍ර දැනගෙන හිටියම අපිට ඒව විසඳන්න හරිම පහසුයි නේ. ඊට පස්සේ අපි මේ පාඩමෙන් කතා කරා කේන්ද්‍රික ඛණ්ඩාංශ තල රූප වල පරිමිතිය හොයන හැටි නේ. එතකොට අපි දැනගත්ත මේ සූත්‍ර අපිට කොච්චර වැදගත්ද කියලා. ඒක හින්දා ඔයාලා මේව මතක තියාගෙන ඉන්න ඕන. අපි ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු.